හරිද හැමෝම එනකම් මේ ඔයාලා කරන්න 12 වෙනි ප්‍රශ්නේ 2002 12 වෙනි ප්‍රශ්නේ හරි කරපු කට්ටිය මොන ආන්සර් ගෙවන්න 12 වෙනි ප්‍රශ්නේ උත්තරේ කියන්නේ හරි 12 වෙනි ප්‍රශ්නේ අමාරුයි ඒක අමාරුයි හරි 12 වෙනි ප්‍රශ්නේ මට උත්තරයක් කොහොමද කියන්නේ අංක 5 දෙන්නෙක් වෙන 5 කියලා හරි ඒක කියන්නේ කාබන් මොනොක්සයිඩ් CO කියන්නේ කාබන් මොනොක්සයිඩ් හි එක්තරා නියැදියක ඇත්තේ C6004 සහ ඔක්සිජන් 8 සමස්ථානික විතරයිද CO හි තවත් නියැදියක ඇත්තේ C612යි C818 පමණි නියැදි දෙක අතර සැලකුණු වෙනසක් දක්වන ගුණාංගය කොහොමද කියලා අහනවා හරිද අංක 1 රසායනික ප්‍රතික්‍රියාශීලීතාවය ඒක වැරදින එක උත්තරේ ගහන්න බෑ කීරොත් එයි එක උත්තරේ ගහන්න බෑ කීරොත් හේතුව මෙන්න මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වෙනස් වෙන්නේ නැහැ තේරුණාද නියුට්‍රෝන විතර වෙනස් වෙන්නේ එහෙනම් එක වැරදි එක ඉස්සරහින් ලියන එක වැරදි කියලා එක වැරදි අංක 2 ඇත්තටම මේක ගානක් විතර කියන කැල්කියුලේෂන් එක කරන්න පුළුවන් ඒක මම දැම්ම කරන්නේ ඔයාලට ටිකක් විතර කියන්නේ කරන්න පුළුවන් හරි ඕක කරන්න ගත්තොත් සමහරට ලොකු වෙලාවකුත් මොනවා අනිත් එක ඔයාලට මම හිතනවා මේ තාම ඔයාලා ආවොත් නේ ඊළඟට මේ තේරෙන්නේ නැතුව කරන්න ගියොත් එහෙම මේ ඔයාලටත් එපා වෙනවා මේ ප්‍රශ්න කරන එක මම එහෙනම් මේක තුන්වෙනි පාඩම එහෙම කරාට පස්සේ විවරණය කරන්න ගන්නම් අර කොහොමද මම මතක් කරන්න මෞලික ස්කන්ධ මේකත් නෙමෙයි උත්තරේ අංක 3 මෞලික පරිමාව ඒකත් නෙමෙයි අංක 4 කියනවා සා ඌ පීහි ඒ කියන්නේ සම්මත උෂ්ණත්ව පීඩනයක් නේ ඝනත්වය ඒකත් නෙමෙයි අංක 5 උත්තරේ ස්කන්ධ යනවා කාබන් හා ඔක්සිජන් ප්‍රතිශත සංයුතිය හරිද කවුරු හරි ළමයෙක් මේක ඔප්පු කරන්නේ ස්කන්ධ යනවා කාබන් හා ඔක්සිජන් ප්‍රතිශත සංයුතිය percentage එකක් විදිහට ඕක ගන්න හදන්න පුළුවන් හරිද කැල්කියුලේෂන් කරලා කෙලින්ම උත්තරේ ගන්න පුළුවන් බොහොම ලස්සනට ගන්න එනවා හරිද හැබැයි මේ වගේ ප්‍රශ්නයක් කෙලින්ම ආන්සර්ස් ටික කියවලා තමයි උත්තරේ ගන්න හරිද අංක 5ට උත්තරේ ගන්නවා එහෙම නැත්නම් මේ පේපර් එක දීපු වෙලාවේ ගන්න හදන්න යන්නේ ඒක විනාඩි 10ක් විතර යනවනේ ටයිමර් අපරාධනේ ඒක කෙලින්ම උත්තරේ ගන්න පුළුවන් හිතලා හරිද හැබැයි මේක ඔප්පු කරන්න පුළුවන් කවුරු හරි ළමෙක් මම කියනවා ඔයාලා ඔප්පු කරන්න ගාන හදලා ඉවරලා මට ඒක එවන්න නැත්නම් 2002 12 වෙනි ප්‍රශ්න උත්තර අංක 5 හරි 13 වෙනි ප්‍රශ්න මේක නම් වරදින්න බෑ කීයටවත් ඔක්කොම කරලා දෙන්න ඉතිරේ 2004 මේ ප්‍රශ්න විතරයි අහලා දෙන්නේ මේ ඇටොමික් ස්ට්‍රක්චර් පාඩමේ හරි කවුරු කියන්න බෑ ආන්සර් එක එක්කෙනෙක් කියන අංක දිමාංශා උත්තරේ කියන අංක 5 2 කියන එක තේරෙන්නේ නැහැ කියන එක. 5ක් තියෙනවා දෙකක් තියෙනවා අංක එක. සෝරි මම හිතන්නේ දෙක වෙන්න තියෙන උත්තරේ. කලින් තුනේ පස්සේ නේද? හරි බලමුකෝ. ඒක කියන්නේ තව එකක් කියනවා අංක එකක්. නෑ සර් දෙක විතරයි. හරි. එහෙනම් දෙක වෙන්න දැන් හැමෝම දැන් කියනවා දෙක දෙක කියලා. හරි බලමු. පහක් දෙකනේ එක හා පහ දක්වාව කොමුන් තියෙනවා. ඒ සමහර එක් විද්‍යාඥයාගේ නම ක්‍රියාකාරකම් තීව්‍රය දැක්කන ක්‍රියාකාරකම් නිවැරදිව ගැලපෙන්නේ. අංක 1 දැන් මේක සමහරවල් මේක කීව ගන්න තේරෙන්නේ නැද්ද දන්නේ නේද? එක හා පහ දක්වා කුමන තීරුවෙන් එහි සමහර එක් විද්‍යාඥයාගේ නම ක්‍රියාකාරකම් තීව්‍රය දැක්කන ක්‍රියාව සමග ගැලපෙයිද කියලා අහනවා. හරිද? දැන් මේක ආන්සර්ස් කියන්නේ යටට තියෙන හරිද? එක මෙහෙම කියවනවා අංක දෙක මෙහෙම කියවනවා තුන යටට කියවනවා හතරත් යටට කියවනවා පහත් යටට කියවනවා. තේරුණාද? අපි මුලින්ම ලේසි ක්‍රියාකාරකම් පැත්තෙන් යමුකෝ. ඒතර උත්තරේ ගන්න ලේසි නැතුව මම වවාගෙන කන්නුන්නේ නැහැ. පරමාණුවේ නාස්තික ආකෘතිය යෝජනා කිරීම. කවුද? රදර්ෆර්ඩ්. එහෙනම් උත්තරේ 2 හා 3ට යනවා. අංක 1 4 5 වැරදි. හරි.
හයිජන් පරමාණු වර්ණාවලි විවරණය කිරීම. ඒක තාම හරියට මම කියලා දුන්නේ නැහැ. ඒක අද තමයි කියලා දෙන්න තියෙන්නේ. ප්‍රශ්න කරන ගත්තම කරන්න බැරි උනේ. හයිජන් මොජුල වර්ණාවලි. ඒකට පදනම සැකසෙන්නේ බෝර් පරමාණුක ආකෘතිය. බෝ පරමාණුක ආකෘතිය. නියස් බෝගේ. එතකොට උත්තරේ කෙලින්ම දෙකට එනවා නේද? බෝර් ඒ කියන්නේ අංක දෙකේ තමයි දැන් දෙවෙනි එකේ රදර්ෆෝඩ් එක හරින පරමාණු නැෂ්ඨ ආකෘතිය යෝජනා කිරීම රදර්ෆෝඩ්. බෝර් තමයි හයිජන් පරමාණුක වර්ණාවලි විවරණය කිරීම. අංක දෙකේ තමයි උත්තරේ දෙක තමයි උත්තරේ. ඉලෙක්ට්‍රෝන ආරෝපණය සහ ස්කන්ධ අනුපාතය නිර්ණය කිරීම JJ තුන්ව අංක දෙක උත්තරය යන්නේ. හරි 2004 13 වෙනි ප්‍රශ්නේ ඉස්සෙල්ලා ලිව්වා අංක දෙක කියලා උත්තර ගන්න මේක විවරණයක් කියන්න ඕනේ. හරි අංක 14 ආන්සර් කියන්න ඕනේ. 2005 ගන්න. දෙදස් පහේ ගන්න උත්තරයක් කියන්න. ආන්සර් එකක් කියනවා අංක 4 වල. දිමාංශ හරි බලමු උත්තරේ. හරි. අංක 14 පහත සඳහන් කුමන ප්‍රකාශ වලින් කුමනෙකු ඒවා සත්‍ය වෙද කියලා තමයි අහන්නේ. හරිද? ඉලෙක්ට්‍රෝන වලට හරිය ගන්න. අනික සමහර ළමයට වරදිනවා ඔය සත්‍ය වේග සමහර ප්‍රශ්න වල දෙන පහත සඳහන් කුමන ප්‍රකාශ වලින් කුමනෙකු ඒවා සත්‍ය වෙද එහෙම සමහරවල් අසත්‍ය වෙද කියලා අහනවා. හරිද? ඒ හැම සත්‍ය වේ නම් සත්‍ය කෙනෙක් හයිලයිට් කරන්න. ඒකෝට ඔයාලා ප්‍රශ්න කරද්දී හරියන. හරිද? ගොඩක් ළමයට වරදිනවා මේ ගොඩාක් පුළුවන් ළමයිට අර එකට සමහර වචන තියෙන අපි කියවන්න කලින් මේ නිකන් එකට එනවනේ. හරි ඒ හන්ද මේ සත්‍ය වේගයක සමහරට අසත්‍ය වේගය කියලා තියෙන්නත් පුළුවන්. හරිද? ඒතර ආන්සර්ස් එක අනිත් පැත්තේ වැරදෙනවනේ ඔක්කොම ටික. සිම්පල් ඒ කියන ඉලෙක්ට්‍රෝන වලට අංශුමය වෙන තරංගයේ ලක්ෂණ ඇත. හරි ඒක හරියනේ 14 දැම්මා, ඒ දැම්මා, ඉස්සරහින් හරියක් දැම්මා. හරිද? 14ට ඔයාලා ආන්සර් දෙන්න මම මතක නැහැ කවුද. විමාන අංක 4 කියන්න බලමු. ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයට වඩා බරින් වැඩි. වැරදි නේද? නියුට්‍රෝනයක් තමයි බර වැඩිම එක්කන නියුට්‍රෝන නේද? එතකොට ඒ හරි B වැරදෙනවා. ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයට වඩා බර වැඩි වෙන්නේ නැහැ. හරිද? ඒක මම අර ලස්සන ටේබල් එකක් ගහලා කියලා දුන්නා. හරිද? බරම එක්කන කවුද? නියුට්‍රෝන නේද? ඊට පස්සේ බර අඩු එක්කන ප්‍රෝටෝන. බර අඩුම එක්කන කවුද? ඉලෙක්ට්‍රෝන නේද? ඉලෙක්ට්‍රෝන ස්කන්ධය සලකන්නේ නැහැ කියලා කිව්වා. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ස්කන්ධයක ආසන වශයෙන් එකිනෙකට සමානයි. හැබැයි පොඩ්ඩක් නියුට්‍රෝන ස්කන්ධය වැඩි. එහෙනම් B වැරදෙනවා. C කියනවා සෑම පරමාණුවකම ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ඇත. වැරදි නේද? හැම පරමාණුවකම මොනවද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන තියෙනවා, ප්‍රෝටෝන දැන් හයිඩ්‍රජන් ගන්නවා. හයිඩ්‍රජන් තමයි මේ ආන්සර් එක වෙනස් කරන්නේ. හරිද? හයිඩ්‍රජන් ගත්තොත් හයිඩ්‍රජන් එක පරමාණුවක් ගත්තොත් හයිඩ්‍රජන් එක කියන්නේ පරමාණු ක්‍රමාංක 1 ස්කන්ධ ක්‍රමාංක 1 නම් එයාගේ නියුට්‍රෝන නැහැ නේද? ප්‍රශ්නේ මෙහෙම තිබුණා. සෑම පරමාණුවකම ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන ඇත කිව්වොත් හරියි. නියුට්‍රෝන තමයි මේකම නැත්තේ. කාගේද හයිඩ්‍රජන් එක පරමාණු නේද? C වැරදි ඉස්සරහ ලියන්න. හයිඩ්‍රජන් එක ලියන්න ගන්නවනේ. හයිඩ්‍රජන් වම් පැත්තේ යටින් එක දැම්මා, වම් පැත්තේ උඩින් එක දැම්මා. හයිඩ්‍රජන් එක පරමාණුව තුල මෙන්න හයිඩ්‍රජන් එක ඒ කියන්නේ ප්‍රෝටියම් නේද? ප්‍රෝටියම් සමස්ථානිකය තුල හයිඩ්‍රජන් එක පරමාණුව තුල වරහන් තුල වෙන ප්‍රෝටියම් සමස්ථානිකය තුල නියුට්‍රෝන නැත. හරිනේ C හරි. ඊට පස්සේ D කියනවා සෑම අයනයකම එක් ප්‍රෝටෝනයක්වත් ඇත කියලා. අයනයක් අහන්න හරිද? අයනයක් හදන්නේ කොහොමද? ඒ කියන්නේ ධන අයනයක් එහෙම නැත්නම් ඍණ අයනයක් කියන එක නා කොහොමද හදන්නේ? ධන හෝ ඍණ කියන අයනයක් හදන්නේ කවුද? කියන අයනයක් හැදෙන්න නම් එක්ක ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙන්න ඕන නැත්නම් ඉලෙක්ට්‍රෝනයක් එකතු වෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන වෙනසකින් තමයි ධන හෝ ඍණ කියන අයනයක් හැදෙන්නේ. ඒකට ප්‍රෝටෝන කතාවක් එතන නැහැ නේද? ප්‍රෝටෝනයක් වෙනස් වෙන්නේ නැහැ. තේරෙනවා සෑම අයනයකම ප්‍රෝටෝනයක් අනිවාර්යයෙන් තියෙනවා තමයි. හරි එහෙම හිතන්නේ උඩාම එක්කෙනා කවුද හයිඩ්‍රජන්නේ. හයිඩ්‍රජන්ගේ එක ඉලෙක්ට්‍රෝන තියෙන එකම ඉලෙක්ට්‍රෝන අයින් කරාම මොනවද තියෙන්නේ? H+ වෙනවා නේද? ඒ කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන අයින් වලට එයාට නෂ්ටය දෙනවා. නෂ්ටය තුන මොනවද තියෙන්නේ? එක ප්‍රෝටෝනයක් තියෙනවා නේද? තේරෙනවද? එක ප්‍රෝටෝනයක් මේ නෂ්ටය ඇතුළේ තියෙනවා. හරිද? D ඉස්සරහට ලියන්න අයනයක් සෑදීමේදී
අයනයක් සෑදීමේදී ඉලෙක්ට්‍රෝන පමණක් වෙනස් කරයි. අයනයක් සෑදීමේදී ඉලෙක්ට්‍රෝන පමණක් වෙනස් කරයි. අයනයක් සෑදීමේදී ඉලෙක්ට්‍රෝන පමණක් වෙනස් කරයි. කියන්න සෑදී හැකි කුඩාතම අයනය වන H+ සඳහාද සෑදී හැකි කුඩාතම අයනය වන H+ සඳහාද ප්‍රෝටෝන ඇත. ප්‍රෝටෝන ඇත. හරිද? දැන් මම කියන හැම එකම විවරණය ලියන්න දෙන්නේ හරිද? මෙහෙම කිව්වොත් මේ ප්‍රශ්නේ සෑම අයනයකම එක් ඉලෙක්ට්‍රෝනයක්වත් ඇත කිව්වොත් නම් වැරදි නෙමෙයි. ඉලෙක්ට්‍රෝනයක්වත් ඇත කිව්වොත් එහෙම ප්‍රෝටියම් වල නැහැ. ඒ කියන්නේ හයිඩ්‍රජන් එක එක පරමාණුවේ එක තියෙන එකම ඉලෙක්ට්‍රෝන අයින් කරලා පස්සේ හැදෙන H+ කෙනෙක්. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන නැහැ නේද? ඔන්න රතුපැනල් ලියන්න ඕනේ. එහෙම මෙහිදී සෑම අයනයකම එක් ඉලෙක්ට්‍රෝනයක්වත් ඇත ලෙස සෑම අයනයකම එක් ඉලෙක්ට්‍රෝනයක්වත් ඇත ලෙස සඳහන් කර ඇතිනම් වරහන් තුල රතුපැනල් ලියන්න. මෙහිදී සෑම අයනයකම එක් ඉලෙක්ට්‍රෝනයක්වත් ඇත ලෙස සඳහන් වේ නම් ප්‍රකාශනය වැරදි වේ. ප්‍රකාශනය වැරදි වේ. ඕන ඉස්සරහ 2 ඉතලක් ගහලා ලියන්න. H+ කියලා දාන්න. H+ කියන්නේ හයිඩ්‍රජන්ගේ අයන නේද H+. හරි. ඊට පස්සේ එන්න අංක 15 උත්තරේ ව්‍යාස 6 ප්‍රශ්නෙට ඒකට උත්තරයක් දෙන්න. මූලද්‍රව්‍ය සමස්ථානික යන කතාවක් තමයි අහන්නේ. හරි ඒකට ආන්සර් කියන්න කවුරු හරි. මූලද්‍රව්‍යක සමස්ථානික පිළිබඳව පහත් නම් කුමන ප්‍රකාශය වැරදිද කියලා අහන්නේ. කවුරුන් ඒක ආන්සර් එකක් කියන්නේ. කියනවා අංක 7 වල උත්තරේ. හරි අනිත් කට්ටිය කියන්නේ මේ එතකොට ඔයාලට අර ඒකට ඇඟට එනවා හරි උත්තරයක් හරි හිතනකො උත්තරයක් කියලා එක හරි ගියාට පස්සේ ඒක හැමදාටම මතකයි අනිත් ළමයිට වඩා. මූලද්‍රව්‍යක සමස්ථානික පිළිබඳව පහත් සඳහන් කුමන ප්‍රකාශය වැරදිද කියලා අහන්නේ. හරි එකක් නෙමෙයි අහන්නේ. එතකොට වැරදි කියන එක යටින් ඉරක් ගන්නවා. තවත් උත්තරයක් එනවා අංක 2 වල. බලමු දැන් දෙන්නේ ඕන ළමයි දෙන්නේ දිමල්ෂා අංක 4 වල ටීචර් කියන අංක 2 කියලා. බලමු girls boys. හරි බලමු. සමස්ථානික පිළිබඳව කුමන ප්‍රකාශය වැරදිද කියලා අහන්නේ. හරිද? එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇත. අංක 1 දැම්ම ඒක හරි. සමස්ථානික වල වැරදින්නේ කවුද? ඒ කියන්නේ සමාන වෙන්නේ නැත්නම් ඒක නියුට්‍රෝන විතරයිනේ. එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇත. ඒක හරි. බලමු තවත් ආන්සර් එකක් එනවා. නෑ සර් පහව. හරි දිමල්ෂ මම දන්නේ ගෑලමද පිරිමලමද කියලා මට කොල් ගෑලම කියන්නේ. දිමල්ෂ උදාත්තරු කොල්ලේ කාර්ද. හරි නෑ කොල්ලේ. හරි කවන්නේ හරි. ඉතින් පොඩි මිස්ටේක් කරනවා හරි. වැඩි හිතන්නකෝ. ඒතකොට ගෑල්ලමයි නම් උත්තර දෙන්නේ. ගෑල්ලමයි හරි. කමන්න හරි. ඊළඟට එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇත කියලා කියනවා. ඒක හරියද? වැරදි එක එකම ඝනත්වයක් ඇත. ඝනත්වය කියන්නේ මොකද්ද? ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. D බෙදීම V. චුට්ටක් ඕක තියන්න. මම ඔයාලට කිව්වා මේ වගේ ස්කන්ධය වැඩි වෙනකොට ඊට අනුරූපව පරිමාවක් වැඩි වෙලා ඝනත්වය නියතව වගේ තියාගන්නවා කියලා. ඒ හන්ද අපි දන්නේ දෙක හරිද වැරදිද කියලා ගන්න බෑ. ඒක සාපේක්ෂයි. probability එකක් මෙතන තියෙනවා. ඒ හන්ද අනිත් ඔක්කොම දිහා බලලා හොඳම ආන්සර් එකට තමයි උත්තරේ ගහන්නේ. තේරුණාද? අංක 2 මම දන්නේ නැහැ. තාම චුට්ටක් කියන්න හරිද? සමාන රසායනික ලක්ෂණ ඇත. තුනක් හරිද? ඕන ඉස්සරහට යන්න. තුන ඉස්සරහට යන්න ඉලෙක්ට්‍රෝන සමාන බැවි. කෙමිකල් ලක්ෂණ ටික හරි නේද? රසායනික ලක්ෂණ ටික හරි. සමාන රසායනික ලක්ෂණ එක හරි. අංක 4 වෙනස් නියුට්‍රෝන සංඛ්‍යා ඇත. ඒකත් හරිනේ. එහෙනම් තමයි සමස්ථානික කියලා කියන්නේ නේද? ඊට පස්සේ අංක 5 කියනවා එකම ප්‍රෝටෝන සංඛ්‍යාවක් ඇත කියලා. ඒකත් හරි නේද? අංක 5 කියන එකම ප්‍රෝටෝන සංඛ්‍යාවක් ඇත කියලා. එහෙනම් කවුද උත්තරේ? අංක 2 තමයි නේද?
එකම ඝනත්වයක් ඇති කියන එක තමයි වැරදින්නේ. හරි. හැබැයි මම ඔයාලට කිව්වා දල වශයෙන් උත්තරේ දීලා තියෙන අංක 4 කියලා කියනම කෙනෙක්, තව කෙනෙක් අංක 2 කියලා කියනවා, තව කෙනෙක් ඔහොම. ඒකට උත්තරේ හරි උත්තරේ අංක 2. 15ට උත්තරේ අංක 2. උත්තර ඔයාලා කියපු උත්තර ටික වැරදි. හරිද? ඒ කියන්නේ මම අනිවාර්යෙන් හිතන්නේ ඔයාලා මේ කියවනකොට තමයි මිස්ටේක් එක හරි. ඒ කියන්නේ තීර දන්නවා. හැබැයි ප්‍රශ්න කරද්දී නොසලකිලිමත්ව තමයි උත්තරේ දීලා තියෙන්නේ. තේරුණාද? එහෙම තමයි අංක සමහරවම 4 කිව්ව සමහර කටි 5 කිව්ව වෙනස් වුණා. අංක 2 උත්තරේ. හරි දැන් මේක විවරණයක් නම් ලියන්න ඕන අංක 15ට උත්තරේ අංක 2. හරි අංක 16 කරන්න. 16 වෙනි ප්‍රශ්නේ. දැන් ඔයාලා මුලින් ඉඳන් මේ ප්‍රශ්න ටික ඉමින් කරගෙන ආවම විවරණයත් එක්ක හිටියනම් ඔයාලට යම්කිසි දෙයක් දැන් නිකන් අර ඇඟේ රටාවක් හැදෙනවා. හරිද? එතකොට ඕන ප්‍රශ්නයක් අවුලන්නේ මේ පාඩමෙන් ඕන එකක් කරන්න පුළුවන් මට්ටමට එනවා. පහසුම ප්‍රකාශනයේ කුමන එක එහෙම නැත්නම් ඒවා සත්‍ය වේද කියලා අපෙන් අහනවා. ABCD ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ පේපර් එකේ අන්තිම හරිය තියෙන ප්‍රශ්න. හරිද? හරි. කවුරුන මට උත්තරයක් දාන්න. හරි මට කවුරුන උත්තරයක් කියන්න. හරි ඒක ගැන භාෂාවන් ප්‍රකාශනයේ කුමන එක එහෙම නැත්නම් ඒවා සත්‍ය වේද කියලා අහන්න. කවුරුත් උත්තරයක් දන්නේ නැද්ද? එච්චරටම වරදද? වල මාසෙක කියනවා අංක 2 කියලා ප්‍රශ්නාර්ථ ලකුණු දාලා දිනවා. ඒ තරම් ෂුවර් නැද්ද ඒක? හරි බලමු. බෝරවාදයේ පරමාණු න්‍යෂ්ටික ආකෘතිය. බෝරවාදයේ පරමාණු න්‍යෂ්ටික ආකෘතිය. කොහොමද කියන්නේ? සිම්පල් B කියනවා පරමාණු පිළිබඳ ප්‍රථම න්‍යෂ්ටික ආකෘතිය රදර්ෆර්ඩ් විසින් යෝජනා කරන ලදී. සිම්පල් B හරි. හරි. B දාන්න B හරි කියලා දාන්න. B හරි කියලා දාන්න. හරි. ඊට පස්සේ සිම්පල් C එකම අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන තවත් නම හරිද? හරිද? සිම්පල් B කියනවා පරමාණු පිළිබඳ ප්‍රථම න්‍යෂ්ටික ආකෘතිය රදර්ෆර්ඩ් විසින් යෝජනා කරන ලදී. B හරිනේ. C කියනවා එකම අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන තරංග වශයෙන් සහ අංශ වශයෙන් නොහැසිරේ කියලා. අනේ ඒක වැරදි නේද? එහෙම අවුලක් නැහැ. හැම වෙලේම එකපාර දෙන්න පුළුවන්. B හරි C හරි. sorry B වැරදි. B හරි C වැරදි. නොහැසිරෙන්නේ මොනවා C ඉස්සරහට ලියන්න. C වැරදි. ලියන්න. එකම අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන තරංග වෙනව අංශුමය ලක්ෂණ දක්වයි. තරංගමය මෙන්ම අංශුමය ලක්ෂණ දක්වයි. එකම අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන තරංගමය මෙන්ම අංශුමය ලක්ෂණ දක්වයි. අංශුමය ලක්ෂණ කියන්නේ එයාට ස්කන්ධයක් තියෙන ඉලෙක්ට්‍රෝන කොහොමවත් ඒ ස්කන්ධ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක තියෙනවනේ. තරංගමය ලක්ෂණත් ඒක තියෙනවනේ හරිද? ඒක හිතනොත් ඉලෙක්ට්‍රෝන ටික තරංගයක් විදිහට තරංගික මූලික ලක්ෂණ දෝලන තරංග වල කිසිදු සෙට් වෙනවා හරිද? හිතනොත් ඉලෙක්ට්‍රෝනක් තරංගයක් විදිහට ගමන් කරනවා. එහෙම ගමන් කරනවා එයාට තරංගමය ලක්ෂණක් තියෙනවා. ඒ වෙලාවේ එයාට ස්කන්ධ කොහොමවත් තියෙනවනේ. එහෙනම් එයාට ස්කන්ධෙත් තියෙනවා නේද? C එහෙනම් වැරදිනවා නේද? B හරි C වැරදි. D කියනවා D කියනවා කැතෝඩ් කිරණ නලයක් තුළ ඇති වායුව අණුව කැතෝඩ් කිරණ වල E බෙදීමේ අනුපාතය වෙනස් වේ. වැරදි. ධන කිරණ වෙනස් වෙනවා නේද? ඇයි ධන කිරණ කියන එක නේ හැදුනකොට දාන වායුවෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා අයනීකරණය වෙලා ඒ හැදෙන ධන අංශුව තමයි වම් පැත්තට ගමන් කරන්නේ නේද? අර සයුර කැතෝඩ් එක හරහා ගිහලා වම් පැත්තේ ඉඳලා රතුපත් මිලිසමක් ඇති කරේ. ඒ කියන්නේ දාන වායුව මත ඒක වෙනස් වෙනවා. හැබැයි කැතෝඩ් කිරණ ටියුබ් එක වෙනස් කරනවනේ. ඕක අතර මොකද කරන්නේ? වායුව වෙනස් කරනවා. ඊට පස්සේ කැතෝඩේ ලෝහය වෙනස් කරනවා. කැතෝඩ් ටියුබ් එකේ හැඩය වෙනස් කරනවා. ඒ මොන දේ කරත් E බෙදීමේ අණු වෙනස් වෙන්නේ ඇයි? මේ හැම පදාර්ථයක් ඇතුළෙම තියෙන ඉලෙක්ට්‍රෝන කියන එක නියතයක් නේද? ඉලෙක්ට්‍රෝන නියත නම් ඒක වෙනස් වෙන්නේ නැහැ. D වැරදි. D ඉස්සරහ ලියන්න.
කැතෝඩ කිරණ යනු ඉලෙක්ට්‍රෝන වන අතර කැතෝඩ කිරණ යනු ඉලෙක්ට්‍රෝන වන අතර කැතෝඩ කිරණ යනු ඉලෙක්ට්‍රෝන වන අතර කියලා ක්‍රමවත්වල යටින් ලියන්න. සෑම පදාර්ථයක් තුළම ඇති ඉලෙක්ට්‍රෝන සෑම පදාර්ථයක් තුළම ඇති ඉලෙක්ට්‍රෝන එකිනෙකට සමාන වේ. එකිනෙකට සමාන වේ. හරියට සිම්පල් වේ. මොකද කියන්නේ? සිම්පල් වේ හරිය නේද? දැන් ඔයාලා පටලවා ගන්න එපා හරියද? බෝරවාදී කියන්නේ ඒ බෝර නමත කරන පරමාණු න්‍යෂ්ටික ආකෘතියක් කියන්නේ මොකද්ද? පරමාණු න්‍යෂ්ටික ආකෘතිය කියලා කියන්නේ න්‍යෂ්ටිය සම්බන්ධව මොකක් හරි වුණු ස්ට්‍රක්චර් එකකට තමයි න්‍යෂ්ටික ආකෘතියක් කියලා කියන්නේ. බෝරවාදීදී න්‍යෂ්ටිය ගැන කතා කරා නේද? තේරුණාද? ඒ කියන්නේ න්‍යෂ්ටිය වටේට ඉලෙක්ට්‍රෝන වලා කියන එක තොරන්නේ. කාක්ෂික කියන එක තිබුණේ. න්‍යෂ්ටිය දැන් ඈතට යනවා අපි දා කරා න්‍යෂ්ටිය දැන් ඈතට යනකොට මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන කාක්ෂික වල ශක්තිය ටික ටික වැඩි වෙනවා කියලා කිව්වා නේද? ශක්තිය අඩු වෙක්කන ඉන්නේ න්‍යෂ්ටිය කිට්ටුවෙන් වෙන ශක්ති මට්ටමේ කියලා එහෙම කිව්වා නේද? සිම්පල් ඒ ගාල් ලියන්න. න්‍යෂ්ටිය ආකෘතියක් යනු න්‍යෂ්ටිය ආකෘතියක් යනු න්‍යෂ්ටිය ආකෘතියක් යනු න්‍යෂ්ටිය සම්බන්ධව ඇති ආකෘතියකි. න්‍යෂ්ටිය ආකෘතියක් යනු න්‍යෂ්ටිය සම්බන්ධව ඇති ආකෘතියකි. හරි ඒත් හරි බීත් හරි අංක 1 උත්තරේ 16 උත්තරේ අංක 1 16 උත්තරේ අංක 1 හරි නේද? හරි නේද? 2007ට ඒක උත්තරෙත් මම කවුරුද කියන 17 ප්‍රශ්න 17 වෙනි ප්‍රශ්නේ උත්තරේ කවුරුද කියන්නේ? වල මාසයක් කියනවා අංක 11 භාෂණයේ කාලෙන්න. හරි. ගෑනලේ කොන අතරේ උත්තරේ කිව්වා වගේ. කොන පොල්ලේ කවුරුද කියන උත්තරේ? පහසුනම් ප්‍රකාශ තව එකක් කියනවා අංක 11 ඩිමන්ෂන් නේද? ඩිමන්ෂන් උදාහරණ හරි. පහසුනම් ප්‍රකාශනේ කුමන එක එහෙම නැත්නම් ඒවා සත්‍යද කියලා අහනවා. ඒ තවත් අංක 1 අංක 1 තීක්ෂණ. හරි තුන්දෙනාම තමයි නිතරම අනිත් කටේ තවත් එක එක පසුදු නවෝදය කොල්ලෙක් නේද? පසුදු නවෝදය හරි. පිරිනමන දෙන්නේ තුන්දෙනෙක් කියනවා උත්තරේ අංක 11 එක ගෑල් ළමෙක් කියනවා අංක 11. ඒක අංක 1 වෙන්න එක බලමු. පහසු හරි සිම්පල් ඒ කියනවා කැතෝඩ් කිරණ නලයක් තුළ පරමාණුවකින් හෝ අණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වූ ධන කිරණ සෑදේ. හරිනේ කතාව. මං කිව්වා හරිද දැන්. ගොඩක් කොට ඕක උගන්නන්න කියන්නේ නැහැ ගුරුවරු මේ ඒ හැදෙන කැතෝඩ් කිරණ හැදෙන මේ හරි ඒක මොකද කියන්නේ හරිද? ඒ හරිද? ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා හැදෙන කිරණ වලින් ධන කිරණ හැදෙනවා. ඒ හරි කියලා දාන්න. ඒක විවරණයක් කියලා නැහැ. ඒක ප්‍රශ්නෙම තියෙන උත්තරේ. 17 ඒ හරි. සිම්පල් B කැතෝඩ් කිරණ කැතෝඩයෙන් ජනිත වේ. හරිනේ. B හරි. B හරි වුණාට C නම් වැරදි. ධන කිරණ ඇනෝඩයෙන් ජනිත වෙන්නේ නැහැ. මොකද ඇනෝඩය ළඟින් තමයි ජනිත වෙන්නේ. තේරුණාද? C ඉස්සරහට ලියන්න. ඇනෝඩය අසලින් ජනනය වේ. ඇනෝඩය අසලින් ජනනය වේ. ඊළඟ කියනවා D කියනවා කැතෝඩ් කිරණ විද්‍යුත් චුම්බක කිරණ විශේෂක නෑ නේද වැරදි. විද්‍යුත් චුම්බක කිරණ කියන්නේ අද තමයි කියලා දෙන්නේ. හරිද? ඔය ඇල්ෆා ගාමා කිරණ, X කිරණ, UV කිරණ කියලා කියනවා. කියන්නේ පාරජම්බුල කිරණ, IR කියලා කියනවා අදෝරක්ත කිරණ, දෘශ්‍ය ආලෝකය, මයික්‍රෝග්‍රැම් සුදු තරංග, FM තරංග, TV තරංග ඔය ටික තමයි විද්‍යුත් චුම්බක තරංග වලට අදාළ වෙන්නේ. කැතෝඩ් කිරණ කියන්නේ නිකන් වේගයෙන් ඉලෙක්ට්‍රෝනයක් විතරයි. D වැරදි. උත්තරේ අංක A හා B අංක 1 උත්තරේ. හැමෝම ඉව හරි නේද? හරි. ඇත්තටම සාමාන්‍ය කියලා. ඔයාලා මේ කාලේදී මේ වගේ ප්‍රශ්නකට උත්තරයක් කියලා එක හරි කියලා කියන සාමාන්‍යයෙන් අර අවුලක් නම් මොකද ඔයාලා කවුද ප්‍රශ්නයක් හරි කරලා දෙනවද? ගොඩක් ළමයි මෙච්චර තීර කරලත් ප්‍රශ්න කරන්නේ නැහැ. කරන්නේ නැහැ මම කලින් කිව්වේ 17 හරි 8ට එන්නේ එක ප්‍රශ්නයක් අහලා දෙනවා. අර ඒ කියන්නේ මේ 18 වෙනි ප්‍රශ්නේ කියන එක දීලා දෙන මේ පේපර් එකේ ප්‍රශ්න 50ක් තියෙන කාලේ 41 ඉඳන් 50 දක්වා ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. හරිද? ඉලෙක්ට්‍රෝන ඇතන් මීටර අංශු ලෙස ඇතත්ද ඇතන් මීටර තරංග ලෙසද හැසිරේ කියලා කියනවා.
අනිත් පැත්තෙන් කියනවා ඉලෙක්ට්‍රෝන වල අංශු මිශ්‍ර තරංග වෙන ලක්ෂණ දෙකම ඇත කියලා. 18ට උත්තරයක් කියන්නේ කොහොමද? ඒකෙත් එක කියලා කියනවා බලමු. දහට ප්‍රශ්නේ ඔය එක කියපු කට්ටිය ටුක්ටක් ආයෙ බලන්න ප්‍රශ්නේ. එකනම් නෙමෙයි උත්තරේ. හරි මං කිව්වේ හරි ප්‍රශ්නයක් කරනකොට පුළුවන් තරම් සිංහල වචන හොඳටම ඩිටෙක්ට් කරගන්න හරිද? මේ ප්‍රශ්නේ සිංහලෙන් ඉහින් තියෙන ප්‍රශ්න ඔයාලා තියරි දන්නවා. තියරි දන්නා වුණාට සිංහලෙන් ඔයාලා කියවනකොට ප්‍රශ්නේ හරියට ඔලුවට ගිහින්නේ නැහැ. හරිද? එහෙම අවුලක් වෙලා දෙන්නේ හරිද? අපි දැන් මොකක්ද හිතන්න මොකක්ද දෙයක් අපි ටයිප් කරනකොටත් ඒක ප්‍රූෆ් එකක් බලනකොට වමේ ඉඳන් දකුණට කියවගෙන යන්නේ නැහැ හරිද? දකුණ ඉඳන් වමට තමයි කියවන්නේ. එතකොට දැන් හිතන්නකෝ මොකක් හරි වචනයක් තියෙනවා. ඒ වචනේ අපි හැම නිතරම පාවිච්චි කරන වාක්‍ය ටිකක් තියෙන්නේ. වමේ ඉඳන් දකුණට ඒ කියන්නේ අපි පොතක් කියවන විදිහට වමේ ඉඳන් දකුණට කියවන් කියොත් එහෙම ඒ වචන අඩු වුණත් ඒ හිඩස අපි මොලේ පුරවනවා නේද? ඒ වචන නැති වුණත් අපි ඒක කියවන් යනවා. ඒ වගේ වලත් තමයි මෙතනත් උලත්. ඒ හන්ද මේ වගේ ප්‍රශ්නක් ඕන නම් දකුණ ඉඳන් වමට කියවන්න. දැන් තරංග ලෙස හැසිරේ නැත්නම් මිට කියලා දෙනවා ඉලෙක්ට්‍රෝන තරංග කියන. තනින් තනින් හරි කියවලා ඒ වගේ මේ ඒ වලක්කු කාලයක් ඇදුවා හරි ඒක හරි 18ට උත්තරේ අංක 1 නම් නෙමෙයි. තවල මේ අංක 4ද. හරි. බලමු. අංක 1 නම් නෙමෙයි හරිද? දැන් එතකොට දැන් ඔයාලට තේරෙනවා ඔයාලා කියපු ළමයි අති බහුතරයක් කියලා අංක 1 කියලා හරිද? ඇයි නිවැරදි තියෙන දන්නවා හරිද? හැබැයි නොසලකීමක් බව. සමහර ළමයින එක්සෑම් එක ලියලා දැන් මාර්ක් ෆුල් හැපි එකේ ඉන්නවා හරිද? ඊට පස්සේ ඔන්න රිසල්ට් ආවට පස්සේ C එකයි C කට්ටක් මාර්ක් එකෙන් S වෙලා F වෙලා හිතපු රිසල්ට් එකක් ඇවිල්ලා නැහැ හරිද? හැබැයි එයාට දන්නේ නැහැ මොකක්ද වෙලා තියෙන්නේ. ඇයි ඔයාලා නොසලකීමක්ම ප්‍රශ්න කරලා තියෙන්නේ. අහලා තියෙන එක නෙමෙයි ලියලා තියෙන්නේ හරිද? බයෝ වල එහෙම ගත්තා හරිතලයක් ඇඳලා මයිටොකොන්ඩ්‍රියාවක් නම් කරලා හරි ඒ වගේ නෑ පටලවගෙන එහෙම කරන්න එපා හරි කොහොම පුළුවන් තරම් හරි කොහොම පරිස්සමෙන් එඩිට් කරන්න මේ 18ට උත්තරේ අංක 1 නම් නෙමෙයි හරිද ඉලෙක්ට්‍රෝන ඇතම් විට අංශු ලෙසද ඇතම් විට තරංග ලෙසද හැසිරේ නෑනේ මේ ලක්ෂණ දෙකම මෙයාට කොහොමද තියෙන්නේ හරිද දැන් ඔයාලට පේනවනේ 1997 ඉඳලා මේ දක්වා අහන හැම ප්‍රශ්නයකම අර නිතරම ඕක ප්‍රශ්න වලට අහලා දෙනවනේ ඇයි ළමයි ඕක පටලව ගන්න හන්ද ඒ හදන ප්‍රශ්න හදන ප්‍රොෆෙසර් නිතරම ඒක දානවා කියන අර ඔයාලට අප්සෙට් වෙන විදිහට ඒක දානවා හරිද ඇතම් විට කියලා කියනවා ඒ කියන්නේ අවස්ථා දෙකකින් මේක ලක්ෂණ දෙනවා කියලා තමයි මේ ප්‍රශ්نين කියන්නේ ඒක වැරදි නේද නෑ මේක එකපාර දෙන්න පුළුවන් හරිද වම් පැත්ත වැරදි 18 වම වැරදි උනා ඩොකියුමන්ට් එකේ ටියුට් එක උනා පොඩ්ඩක් මාක් කරගන්න ඊ ඔයාලා ඒක වරද්දගත්තු උත්තරයක් නේද එතකොට ඔයාලට තියරි එකෙන් ඉගෙන ගන්නවට වඩා දෙයක් මේකෙන් තහවුරු කරගන්න පුළුවන් නේද ලියන්න එක විටදී අංශු ලෙසද තරංග ලෙසද හැසිරේ. ඉලෙක්ට්‍රෝන එකම විටදී අංශු ලෙසද ඉලෙක්ට්‍රෝන එකම විටදී අංශු ලෙසද තරංග ලෙසද හැසිරේ. ඒක හයිලයිට් කරන්න ඔය ඇතම් විට කියන වචනේ. අන්නේ සිංහල වචනෙන් තමයි මේක මේ වලගෙන් අවුල් වෙලා ගියේ. අනේ දකුණු පැත්ත හරිය ඉලෙක්ට්‍රෝන වල අංශු වෙනස තරංග වෙන ලක්ෂණ දෙකම ඇති. ඒක හරිය උත්තරේ අංක 4 වම හරි දකුණු වම වැරදි දකුණ හරි උත්තරේ අංක 4. හරි එහෙනම් මේ ප්‍රශ්න කියවන සැනින් ආන්සර් එක ගන්න පුළුවන් හරි 19 කරන්න 2009 2009 අහනවා උත්තරයක් කියන කොරේ ප්‍රශ්න චේන්ජ් වෙච්ච ගමන් ටක් ගන්න උත්තරයක් කියන්නේ හතර බලමු පරමාණු වාදයේ ගොඩනැගීම සඳහා සම්බන්ධ නොවුවේ කවුද කියලා අහන්නේ තේරුණාද නොවුනේ කවුද කියලා අහන්නේ නීල්ස් බෝ එයා ඒකට ආවා බෝ ආකෘතිය කියලා දුන්නා ජේ.ජේ තොම්සන් ටක් එක කියන්නේ දැන් පරමාණු වාදී කියුවාම පරමාණුක් සම්බන්ධ මොන හරි දෙයක් වන්නම කට්ටිය තුම උතන ගන්න හරිද නීල්ස් බෝ බෝක් දෙක ජේ.ජේ තොම්සන් ඉබිදින් ඉන්නේ කොහොමද චැඩ්වික් නියුට්‍රෝන හොයාගත්තා හතර ලිනස් පෝලින් එයා පෝලින් පරමාණු විදුලි හිණතාව සම්බන්ධව තමයි එයා ඉන්නේ පද පොඩු සෑහෙන මහන්සියනවා මේ පරමාණු කොටේ ගොඩනගන්න අංක 4 උත්තර
10කට විවරණයක් ඕනේ උත්තරය අංක 4. ඉස්සර උත්තරයක් කියන්නේ. මාරම වැදගත්. දැන් මේ වගේ ප්‍රශ්නයක් හරියනවා කියලා කියන්නේ සෑහන يعني මාරම හැටි මේ අවුලක් නැහැ කියන ඔයාලට පීරියඩ් එක සෙට් නේ. කොහොමද ආන්සර් එකක් කියන්නේ? හරි ඉස්සර මම ගන්නවා පරමාණු ව්‍යුහ නිර්මාණය කිරීමේදී මාස එකක් එනවා වාෂිනේ කළු බලමු. පරමාණු ව්‍යුහ නිර්මාණය කිරීමේදී විසර්ජන නල පරීක්ෂණවලදී අනාවරණය කරගනු ලැබූ ධන කිරණ සම්බන්ධ පහ සහ කවර ප්‍රකාශය හිත ප්‍රකාශය සත්‍යද කියලා. තවත් ආන්සර් එකක් තමයි කළු බලමු. ඒවා කැතෝඩික කිරණ සමග සොයාගන්න ලැබුණ අතර සිදුරු සහිත කැතෝඩේ පිටුපස ප්‍රතිශීල දක්වන ලබන දීප්තියට හේතු වේ කියලා කියනවා. හරි නේද කතාව? ධන කිරණ ඒක හරි. ඒක තීරකී කියලා ඒ හරි. B කියන ඒවා සෑදෙන්නේ පරමාණු වලින් හෝ අණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. හරි. Bත් හරි. අපි ගත්ත පරමාණු වලින් කියලා ගත්තට අණුවකින් තව ඉලෙක්ට්‍රෝනයක් ඉවත්ලා හැදෙන එක ධනයක් කෙනෙක් හැදෙන්නේ. හිතන්න මොකක් සෝඩියම් ධන සෝඩියම් අයනයක් තියෙනවා. හරිද? Na+ කෙනෙක් තියෙනවා. ඒකේ එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත්ලා තමයි Na+ හැදලා තියෙන්නේ. තවත් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා හදන්න පුළුවන්. හැබැයි මේ අණුවකින් තවත් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනකම් ඒ අණුව මේක ඇතුලේ තියෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ ද්විධනායනයක් හරි මොකක් හරි කියන්නේ කැටෝඩික නලයක් තුලදී ඒක දන්නාන හදන්න ලේසි. හැබැයි ද්විධනායන හදන්න ටිකක් විතර කාලෙ මදි. හැදෙන ප්‍රවණතාවය අඩු. බීතර ඒ හරි බී හරි අංක එකේ තාම උත්තරේ ඉන්නේ. ඒවා අවශේෂ වායු ස්වයක්ත ස්කන්ධ සහිත අංශ වලින් සමන්විතය කියලා කියනවා. අවශේෂ වායු ස්වයක්ත ස්කන්ධයක් සහිත අංශ වලින් සමන්විතයි. හරිද? ස්වයක්ත සහ පරායක්ත කියලා දෙන්නෙක් ඉන්නවා. ස්වයක්ත කියලා කියන්නේ රඳා පවතිනවලු මේ ස්වයක්ත කියන රඳා නොපවතිනවා. පරායක්ත කියලා කියන්නේ රඳා පවතිනවා. හරි. පරහිතගාමී යෝගනේ පරායක්ත කියලා කියන්නේ රඳා පවතිනවා කියන්නේ. හරිද? එතකොට අවශේෂ දැන් මේ ස්වයක්ත කියන තේරෙන එක කපල ටිපෙක්ස් කරන්න එපා. එතනින් ලියා ගන්න රඳා නොපවතී. ඒවා අවශේෂ වායුව රඳා නොපවතින ස්කන්ධයක් සහිත අංශ වලින් සමන්විත වේ. ස්කන්ධ දින කතාව හරි අංශුකුත් තමයි. හැබැයි යා අවශේෂ වායුව මත රඳා පවතිනවා නේද? ඒ කියන්නේ හයිඩ්‍රජන් දැම්මොත් හැදෙන්නේ H+. ඒවා තමයි ධන කිරණ විදිහට ගමන් කරන්නේ. තේරුණාද? සෝඩියම් වායුව දැම්මොත් ඉන්නේ Na+. ඒවා තමයි ධන විදිහට පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ යා අවශේෂ වායුව මත රඳා පවතිනවා නේද? එහෙනම් C වැරදි. C වැරදෙනවනේ. C ගමෙන් ලියන්න. C වලින් ලියන්න. ස්වයක්ත කියනකට ඉස්සරහ ලියන්න රඳා නොපවතී ස්වයක්ත සහ පරායක්ත. හරි. ස්වයක්ත ඉස්සරහින් ලියන්න රඳා නොපවතී ප්‍රතිබල ලියන්න. හරිද? ආයෙත් පරායක්ත කියලා එක්කෙනෙකුත් ඉන්නවා. පරායක්ත. ඒක ඔක්කොම සිංහ වචන දෙන්න. හරිද? පරායක්ත. එයාට කියනවා රඳා පවතී. එහෙනම් C හරි නේද? C වැරදෙනවා නේද? A හා B තාම හරි C වැරදෙනවා. තාම අංක 1 උත්තරේ ඉන්නේ. D කියන ඒවා විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍ර වල බලපෑමකට ලක් නොවේ. ඒක වැරදි නේද? ධන කිරණයක් කියලා කියන්නේ එයාට ධනාරෝපණ තියෙන හන්ද එයා අනිවාර්යෙන් බලපෑමකට ලක් වෙනවා නේද? D වැරදි. A හරි B හරි අංක 1 උත්තරේ. C ට උත්තරේ A හා B, C හා D වැරදිනවා. 21ට උත්තරයක් කියන්න. 21ට උත්තරයක් කියන්න. බලමු දැන් ළමයි හොවල් උත්තර කියනවා අංක 15. පහත් දෙකන ඒවයින් කුමන වගන්දී උපකරණ අනුගමනයේ සත්‍ය නොවන්නේද කියලා අහනවා. අංක 1 ඉලෙක්ට්‍රෝන තරංගමය ලක්ෂණ සහ අංශුමය ලක්ෂණ යන දෙකම පෙන්වනවා. හරිනේ අපෙන් අහන වැරදි. එක හරි. අංක 2 පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝන නෂ්ටි වටා ඇති කාක්ෂික ලෙස හඳුන්වන ලබන ත්‍රිමාන අවකාශීය ප්‍රදේශවල පැතිරී පවතී. දෙකක් හරි. තාම ඔය මේ ඔබිටල්ස් ගැන කියන්නේ කාක්ෂික ගැන කියලා දෙන්නේ නැහැ තාම. හරිද? ඒක ගැන හිතන්න කවුරු වෙන්න එපා. තව ආන්සර් එකක් එනවා අංක 5 බලමු. තවත් ආන්සර් එකක් එනවා අංක 5. තීක්ෂණ භාගය හරි බලමු. අංක 1 හරි අංක 2 හරි. එතකොට අහන්න වැරදි එක හරිද? අංක 3 කියන අධිශක්ති ඇල්ෆා අංශුම හීලියම් නෂ්ටි. ඒ මොනටම අතරලා යන්න හරිද? මගින් බෙරලියම් විවර්ෂණය තුල අවස්ථාවේදී නියුට්‍රෝනය අනාවරණය කර ගන්නවා ලදී. ඒකක් හරි නේද? අංක 3ක් හරි. දැන් ඒක හයිලයිට් කරගන්න බෙරලියම් විවර්ෂණය කියන එකේම හයිලයිට් කරගන්න. නියුට්‍රෝනය හොයාගත්ත එහෙම නේද? ඒකක් හරිනේ. අංක 4 නියුට්‍රෝනය මම නියුට්‍රෝනය හොයාගත්ත එක ඔයාලට කියලා දුන්න ටුක්ටක් විතර. අර පැරකින් ඉස්සරහට එහෙම තියෙන එක කතාව කියලා දුන්නා. ඒකේ වීඩියෝ එක රෙකෝඩින් එකක් අද YouTube දාලා තිබ්බා. අංක 4 නියුට්‍රෝනය ආසන්න වශයෙන් ප්‍රෝටෝන ස්කන්ධයට සමාන වන අතර ආරෝපණයක් රහිත අංශු. හරි. ආරෝපණයක් නැහැ තමයි.
නියුට්‍රෝන සහ ප්‍රෝටෝන ස්කන්ධ ආසන වශයෙන් සමානයි. නියුට්‍රෝන සහ ප්‍රෝටෝන ස්කන්ධ ආසන වශයෙන් සමාන වුණාට මේ දෙන්නට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ගොඩාක් කුඩායි නේද? 1840ක් විතර කුඩා වෙනවා නේද? අංක 4ක් හරි. අංක 5 මූලද්‍රව්‍යක සමස්ථානයක වල ඇති ප්‍රෝටෝන සංඛ්‍යා එකිනෙකට වෙනස් වෙනවා. ප්‍රෝටෝන නෙමෙයි වෙනස් වෙනවා නියුට්‍රෝන. අංක 5 වැඩි ඉස්සරහින් ලියන්න. නියුට්‍රෝන වෙනස් වෙයි. නියුට්‍රෝන වෙනස් වෙයි. හරි. 2011 අංක 22 ප්‍රශ්නේ උත්තරයක් කියන්න. ආන්සර් එක කියන්නේ 2011 22ට රදර්ෆර්ඩ්ගේ ආන්සර් එකක් එනවා අංක 1 තීක්ෂණ අංක 1 බලන්න. රදර්ෆර්ඩ්ගේ ස්වර්ණපත්ත පරීක්ෂණය සම්බන්ධයෙන් පහත් දෙකන කුමන ප්‍රකාශය එහෙනම් ප්‍රකාශ සත්‍ය විදිහට අහනවා. රන්පත් පරීක්ෂණ හරිද? නෂ්ටි ලෙස හඳුන්වන ලබන කුඩා ප්‍රදේශයක සියලුම ධන ආරෝපණ පවතී. ඒක හරි නේද? ඒ ඉස්සරහින් ලියන්න හරි කියලා දාන්න. B නෂ්ටි වටා ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතින විශාල හිස් අවකාශයක් පරමාණුවකට ඇත. B හරි නේද? A හරි B හරි දැන් අංක 1 උත්තරේ ඉන්නේ. C කියනවා තොම්සන්ගේ පරමාණු පාක්ෂික පිළිගත හැකි බව වෙන්නේ නැහැ. තොම්සන් කී මොකද බ්ලන්කොඩින් ආපු ඒකට හාත්පසින්ම වෙනස් ගොඩක් ඇඩ්වාන්ස් එක්කෙනෙක් තමයි කිව්වේ තොනපත් පරීක්ෂාවේදී. C වැරදි. D කියනවා ඉලෙක්ට්‍රෝන නියමිත කාක්ෂික වල ගමන් කරයි. ඉලෙක්ට්‍රෝන නියමිත කාක්ෂික වල ගමන් කරයි. එහෙම එකක් එතන කතාවක් වුණේ නැහැ. C වැරදි, D වැරදි, A හා B අංක 1 උත්තරේ. 4 අංක 23 නියුට්‍රෝනේ සොයා ගන්න ලද්දේ. ඔයාලා මේකට උත්තරයක් කියලා. ඔයාලා උත්තරේ අංක 3 හරිද? ඒව නම් වරදින්න බෑ. පසුබිම නවෝදය ශිනි කාලින්ද තීක්ෂණ සෙට් එකම කියන අංක 3 ගේම්ස් කැඩ්ඩිට් තමයි. හරි ඉතුරු ප්‍රශ්න ටික කටි කරන්න බලන්න ඉතින්. හරි මම ඒ ටික විවරණය කරනම් පස්සේ අංක ටික දාගන්න. 24ට උත්තරේ අංක 1 24ට උත්තරේ අංක 1 විවරණය ලියා ගන්න. අපි දැන් එක්සෑම් ටික මම කොහොමද විවරණය කරනවා මේ ටික වල උත්තර ටික මෙහෙම හරි උත්තර බලන්න නැතුව මේ ප්‍රශ්න කරලා ඉවරලා අපෝ උත්තරේ බලා ගන්න. 25ට උත්තරේ අංක 3 25ට උත්තරේ අංක 3 26ට උත්තරේ අංක 4 27ට උත්තරේ අංක 1 28ට උත්තරේ අංක 2 ඔව් 28ට උත්තරේ අංක 5 නේද? හරි මම අපෝ මම උත්තර ආවම මොලේ දැන් කියනවා හරිද? 24ට උත්තරේ අංක 4 25ට උත්තරේ අංක 3 26ට උත්තරේ අංක 4 27ට උත්තරේ අංක 1 28ට අංක 3 29ට 2 30ට 5 31ට 4 32ට අංක 3 හරි ආන්සර්ස් ටික හරවලා ඉමිටි ගායනකොට ටියුටර් ඉස්සරහ හරි ටියුට් එකේ ඔයාලට ප්‍රශ්න කරන්න පුළුවන් 56 60 දක්වා කරන්න පුළුවන් ඊට පස්සේ 60 දක්වා කරන්න පුළුවන් හරිද ඔය ටික ඔක්කොම කරලා ඉවරෙන් ලියන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසන